අපේ රට මේ හොඳ සෞභාග්‍යමත් රටක්. එතකොට වෙන රටවල් එක්ක බලනකොට ඇත්තට මේ පෞද්ගලික දවසට කොරෝනා ප්‍රශ්නේනුත් අපේ රටේ තිබිච්ච වටිනාකම කාටත් තේරුණා. නිසා මට අවශ්‍යතාවය තියෙන්නේ මේ අපේ රටේ තියෙන මේ කොස් ගහට කරන්න පුළුවන් උපරිම වටිනාකම ලබා දීලා අපේ රටට විදේශ විනිමය ගේන්න මේ ජාත්‍යන්තරයට ගෙනියන්න. ගෙනීමෙන් අපේ රටට විදේශ විනිමය ලැබෙනවා. ඒ වගේම විශාල රැකියාව ප්‍රමාණයක් මට උත්පාදනය කරන්න. මොකද මේ රටේ දලදේශීය නිෂ්පාදනය, ඒ වගේම දලදේශීය ආදායමට රටේ ආර්ථිකයට යම්කිසි තල්ලුවක් කරන්න පුළුවන්. මම හිතන්නේ ඒක තමයි පුරවැසියෙක් විදිහට කරන්න පුළුවන් ලොකුම යුතුයකම සහ මගේ මාතෘභූමියට කරන යුතුයකමක් විදිහට තමයි මම දකින්නේ. සුබ දවසක්. ඉතින් අද අපි එකතු වෙලා ඉන්නේ තවත් ශ්‍රී ලංකාවේ ඉතාමත් සාර්ථක වූ ව්‍යවසායකයෙක් එක්ක. අපි දන්නවා අපේ දේශීය දේ. එහෙමත් නැත්නම් අපේ රටට ආවේනික වෙච්ච දේශීය දේවල් තියෙනවා. ඉතින් ඒ අතරින් බොහොම වාසනාවන්ත ශාකයක් තමයි කොස් කියන්නේ. ඉතින් මේ කොස් ගහෙන් ලැබෙන ඵලදාවත් එක්ක අපේ රටේ බොහොම අපූර්ව නිෂ්පාදනයක් ඉදිරිපත් කරන සාර්ථක ව්‍යවසායකයෙක් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ආයිබෝන්. අපි සාදරයෙන් පිළිගන්නවා අපේ ලංකා බිස්නස් සපෝර්ට් YouTube channel එකට. ඉතින් ලලිත් මහත්මයා, අපි ප්‍රවේශයක් විදිහට ගත්තොත් මේ ව්‍යාපාරය පවත්වාගෙන යන ඔබතුමා මොන නමකින්ද? අපේ නම තමයි අකලංක ප්‍රොඩක්ට් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්. ඒකට හේතුවකුත් තියෙනවා. අකලංක කියන නම මගේ චූටි පුතාගේ නම. ඒ නමින් තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. ඔව්. ඉතින් ඕනම ව්‍යාපාරයක් පටන් ගන්න කලින් අපි දන්නවා මේ ව්‍යාපාරයේ සිතුවිල්ලක් ඇති වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයක් පටන් ගන්න යම්කිසි අදිතාලමක් තියෙන්න ඕන. මට මේ ව්‍යාපාරය කරගන්න පුළුවන්. මට මේ ව්‍යාපාරය ගැන මෙහෙම අදහසක් එන්නේ මේ දේ නිසා. ඉතින් ඔබතුමාට කොහොමද මේ කොස් ගැන, අපි දන්නවා ලංකාවේ ඕනතරම් දේශීය නිෂ්පාදන අද මේ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුල තියෙනවා. ඒ කොස් සම්බන්ධයෙන් අපි අහලා නැහැ මෙහෙම නිෂ්පාදනයක්. ඉතින් ඔබතුමාට ඇයි හිතුනේ මම කොස් ගහත් එක්ක මේ ව්‍යාපාරය පටන් ගන්න ඕනේ කියලා? ඇත්තට මේකට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මොකද ඉතිහාසයේ කොස් මාමා ආතර විද්‍යාස් මැතිතුමා මගේ මෑණියන්ගේ නිවසට අල්ලපු නිවස තමයි. ඉතින් මම පානදුරේ ප්‍රදේශයේ උපන් කෙනෙක්. මාව උප්පත්තිය ලැබුවට පස්සේ මගේ ආච්චි අම්මගේ එහෙම නැත්නම් මගේ අම්මගේ මහගෙදරට තමයි මාව ගෙනල්ලා තියෙන්නේ. ඉතින් නිතර දෙවේලේ අසන්න ලැබුණේ මට මේ ආතර විද්‍යාස් මැතිතුමා ගැන. එතුමා ලංකාවේ කොස් පැල වවලා තියෙනවා. ඒ වගේ ලොකු ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් විදියට විශේෂයෙන්ම පානදුර ප්‍රදේශයටත් ඒ වගේම මුණුමහත් ලංකාවටත් මහ ලොකු පුද්ගලෙක් විදියට තමයි එතුමාව දැක්කේ. ඉතින් නමුත් හැබැයි මට උමනා වෙලා තිබුණේ පසු කාලීනව මේ කොස් ගෙඩියට යම්කිසි වටිනාකමක් එකතු කරන්න, යම්කිසි අගයක් එකතු කරන්න. ඒක තමයි මට උමනා. ඒ නිසාම තමයි මේ කොස් පිළිබඳවම කොස් ගෙඩියෙන්ම යම්කිසි දෙයක් නිෂ්පාදනය කරන්න ඕන. මොකද අපේ මේ රටේ පුරවැසියෙක් විදියට මට යම් දෙයක් කරන්න ඕන කියන සිතුවිල්ල තිබුණා. ඒක නිසා තමයි කොස් ගෙඩිය තෝරගත්තේ. අපි දන්නවා පානදුර ප්‍රදේශයේ අපි මේ තැන හොයාගෙන ඉද්දිත් අපිට ඔබතුමාව අසන්නට ලැබුණේ කොස් මාමා කියලා. ඒ කියන්නේ කොස් මාමා කිව්වොත් මේ පළාතේ නොදන්න කෙනෙක් නැහැ. ඉතින් ඔබතුමාට මේ නාමයත් එක්ක ඔබතුමා මේ කියන්නේ කොස් ගහත් එක්ක මේ කරන නිෂ්පාදනය ඔබතුමා කොහොමද පටන් ගත්තේ? කියන්නේ අපි දන්නවා ඕනම ව්‍යාපාරයක් පටන් ගන්න කලින් යම්කිසි මුදලක් අතේ තියෙන්න ඕන. ඒත් අපි දන්නවා ලංකාවේ සාර්ථක ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඉතාමත් කුඩා මුදලකින් ලොකු ව්‍යාපාර කරන කට්ටිය. ඒ කියන්නේ කුඩා මුදලකින් පටන් අරගෙන මේ වෙද්දි තමන්ගේ ව්‍යාපාරය ඉතාමත් දියුණු මට්ටමකට ගෙන ආපු කට්ටිය. ඉතින් ඔබතුමාට කොහොමද මූලික අඩිතාලම් වැටුනේ මේ මම මේ වගේ මුදලක් අතේ තියාගෙන තමයි මේක පටන් ගන්න ඕනේ කියන මගේ විශ්වාසයක් තිබුණාද? ඔව් ඇත්තටම දැන් මේකට මට පුංචි ගුරුවරයෙක් හිටියා. මොකද මේ කොස්වල පිළිබඳව මේ සිද්ධාන්තයේදී ඒ ගුරුවරයා තමයි රමුක්කන ප්‍රදේශයේ හිටිය නීතිඥ සේනක ඊළඟරත් මහත්මයා. ඒ වගේම එතුමාගේ මෑණියන් වන චන්ද්‍රා ඊළඟරත්න මැතිණිය සහ ශ්‍රේයානි මහත්මිය. මේ අය තමයි මගේ ගුරුවරුන් උනේ. මමයි මගේ නෝනායි මේ පිළිබඳව මූලික අධ්‍යාපනයක් හදාරුවා. මොකද මේවල කොස්වල මේක මූලික සිද්ධාන්තය. ඊට පස්සේ මේ ව්‍යාපාරය විදියට ආරම්භ කරන්න ඕන නම් ඇත්තටම පිරමල් ග්ලාස් කම්පැනි එක දන්නේ නැහැ ඇත්තටම. බෝතල් ටිකක් හොයාගන්න දන්නේ නැහැ.
ලේබල් එකක් නිෂ්පාදනය මේක ලේබල් එකක් හදාගන්න දන්නේ නැහැ. නමුත් මේ ඔක්කොම කරන්න ආර්ථිකය නැහැ. මගේ මුද්දක් ලංකා බැංකුවේ උකස් කරලා තමයි ව්‍යාපාරය ආරම්භ කරන්න මූලික ප්‍රාග්ධනය යොදාගත්තේ. ඒ සල්ලි මදි වෙනකොට ගමේ තියෙන ස්ථානදී 15% පොලියට අරගත්තා රුපියල් 50000ක මුදල. ඒ අරගෙන තමයි මේ ව්‍යාපාරයට මූලික අත්වාරම දැම්මේ. ඒ විදිහට තමයි මේක ආරම්භ කළේ. ඉතින් බොහෝ වැදගත් වෙන පණිවිඩයක්. ඇත්තටම තමන්ගේ හිතේ විශ්වාසයක් තියෙනවා නම් තමන්ට මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් ලලිත් මහත්මයා හොඳම උදාහරණයක්. මොකද තමන් ලොකු අවධානමක් අරගෙන තමයි ඔබතුමා මේ ව්‍යාපාරයට සම්බන්ධ වුණේ. ඒ කියන්නේ තමන්ගා වතේ සල්ලි නැතුව ඒ කියන්නේ තමන්ගේ තියෙන දේවල් තියලා ඒ මුදල් ප්‍රාග්ධනයට යොදවාගෙන තමයි මේ ව්‍යාපාරය ඔබතුමා පටන් ගත්තේ. ඉතින් බොහොම සතුටුයි අද ඔබතුමා ඉන්න තත්ත්වයට එක්ක. ඉතින් ලලිත් මහත්මයා ඔබතුමා කොහොමද මුලින්ම සේවකයන් හොයාගත්තේ? මෙතන කොහොමද සේවකයන් සම්බන්ධ වෙන්නේ? කියන්නේ අපි දන්නවා මෙතන සාමාන්‍ය නිෂ්පාදන පිටරට අපරාධය කරනවා, ඒ වගේ නිෂ්පාදන කරනවා, ඒ වගේම ලංකාවේ පුද්ගලයන්ටත් මේ නිෂ්පාදන රස විඳින්න පුළුවන්. ඉතින් මෙතනට මම හිතන්නේ සේවක පිරිසක් කොහොමද ඕන වෙන්නේ ඔබතුමාට මේ වැඩේ කරන්න? අතරම දැන් මේකෙදි අවශ්‍ය වෙන්නේ සාමාන්‍ය ව්‍යාපාරයක කරන කන්තෝරුවක වැඩ කරන අය නෙමෙයි. කම්කරු මට්ටමේ ඉන්න අය. විශේෂයෙන්ම අපිට අවශ්‍ය වෙන්නේ කොස් ගස්සේට නැගලා කොස් ගෙඩිය කඩන අය. ඒ කියන්නේ කොස් ගෙඩිය කඩනවා කියන්නේ බිමට කඩන්න බෑ. බිමට බාන්න ඕනේ. ඒක ලණුවකින් හෝ ගෝණියක් ආධාරයෙන් හෝ එම කුමන ආකාරයෙන් හරි බිමට බාන්න ඕනේ. ඒ කියන්නේ කම්කරු රැකියාව. ඊළඟට කොස් කපන්න අවශ්‍ය වෙන මොකද අපිට යන්ත්‍ර සූත්‍ර ඇත්තම නැහැ. නමුත් ඒ නිසාවෙන්ම අපිට කොස් කපන්න අවශ්‍ය වෙනවා. ඊට අමතරව තියෙනවා මේකේ රෙසිපි එක. ඒ කියන්නේ මේවල තියෙන සංයෝගයන් එකතු කරන ඒවා. කියන්නේ අපි දේශීය කුළුබඩු එකතු කරලා තමයි අපි මේ මොකද වසකාරක, රසකාරක, පිපුම්කාරක, වර්ණකාරක මේ කිසිවක් නැතුව තමයි අපි නිෂ්පාදනය කරන්නේ. එතකොට මේවා වල මේ රෙසිපි එක ඔක්කොම කරන්නේ මගේ නෝනා මේ අතින් තමයි මේ සියල්ලම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තමයි මේක බෝතලයට යනවා. ඊට පස්සේ එහෙම නැත්නම් පැකට් එකට යනවා. ඊට පස්සේ ඇසුරුම් වෙනවා. ඊට පස්සේ මේකට අවසානයේ ලේබල් එකක් අපි ගන්නවා. ඒකේ expiry date එක, manufacture date එක, batch number එක, price numbers ඒ විදියට අපි මේක මේව කළා තමයි පාරිභෝගිකය අතරපත් වෙන්නේ. මම කාරණයක් දැනගන්න කැමතියි ඔබතුමාගේ මේ කතාවත් එක්ක. ඔබතුමා කිව්වා වර්ණකාරක රසකාරක නැහැ කියලා. ඉතින් අද අපි ගොඩක්ම දකිනවා මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් ඉන්නවා. ඉතින් මේ ගොඩක් අයට මේ පිළිකාව සම්බන්ධ රෝග වලින් ඉඳලා තියෙන්නේ අපි සමහරක් පිටි හිතන්න පුළුවන් ක්ෂණික ආහාර ගන්න හින්දා නැත්නම් වර්ණකාරක රසකාරක යනාදී හින්දා මේ දේවල් ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔබතුමාගේ මේ නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වුණොත් මේ පිළිකා රෝග වලට විසඳුමක් වෙන්න බැයිද මේක? ඇත්තටම පිළිකාව විතරක් නෙමෙයි. අද ලංකාව ගත්තොත් එම බෝ නොවන රෝග විශේෂයෙන්ම පිළිකාව, දියවැඩියාව, කොලෙස්ටරෝල්, එහෙම නැත්නම් අතිරුධිර පීඩන, ප්‍රෙෂර් මේ වගේ රෝග වලට සෑම කෙනෙක්ම ගොදුරු වෙලා තියෙන්නේ. ඒකට හේතුව අපි කන වසකාරක, රසකාරක කියන මේ කෑම වට්ටෝරු. ඒ කියන්නේ අපි කඩේට ගිහලා කන්නේ එක එක කෑම වර්ග, චයිනීස් කෑම වර්ග. එහෙම නැත්නම් පාම් පිටි මිශ්‍රණ කෑම වර්ග. ඉතින් මේ වලින් ඈත්ුනේ නැත්නම් අර ඔබතුමා කිව්වා වගේ පිළිකා නෙමෙයි ඊටත් වඩා දේවල් අපිට හැදෙන්න පුළුවන්. නමුත් මේකේ තියෙන විශේෂම දේ තමයි කොස් ගහට වසකාරක වදින්න නැති බොහොම වාසනාවන්ත ගහ. ඒක තමයි කොස් ගහේ තියෙන වටිනාකම. ලංකාවේ තියෙන ගස් අතර විශේෂිතම දෙයක් තමයි කොස් ගහ කියන්නේ වස විස වදින්නේ නැහැ ශාකයකට. ඒ වගේම තමයි මේ ගෙඩියට වසකාරක මුකුත් ඇතුළත් වෙලා නැහැ. නමුත් අපේ කපනකොට අවස්ථාවන් වල යම් යම් ආයතන මේ මට්ටමේ පුජ්‍යලයෝ යම් යම් දේවල් එකතු කරනවා. නමුත් අපි මේක ගෙනල්ලා අපි පිරිසිදුව මේවා සකස් කරන්නේ වසකාරක, රසකාරක, කල් තියාගන්න කිසිවක් නැතුව. ඒකේ මූලික સિદ્ધාන්තය තමයි අර මම මුලින් කිව්වේ කොස් ගෙඩිය බිමට කඩන්න බෑ. බිමට අපි බාන්න. එතකොට අපිට මේක කල් තියාගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. අපි දන්නවා මෙතන ඉතාමත් විශාල ප්‍රමාණයේ නිෂ්පාදන ප්‍රමාණයක් සිදු වෙනවා. ඉතින් ඔබතුමා කොහොමද මේ කොස් ගෙඩි හොයාගන්නේ? සාමාන්‍යයෙන් අපි දන්නවා විශාල නිෂ්පාදනය කරන ආයතන වලට ඒ අමුද්‍රව්‍ය සැපීම ඉතාමත් හොඳ මට්ටමක තියෙනවා. ඉතින් ඔබතුමා කොහොමද කොස් ගෙඩි හොයාගන්නේ?
ඇත්තටම දැන් ලංකාව ගත්තාම ලංකාවේ වාර්ෂික ඵලදාන බිලියන 26ක් තියෙනවා. වාර්ෂිකව. ලංකාවේ පරිභෝජනය වෙන්නේ බිලියන 12ක්. කියන්නේ 14ක ප්‍රමාණයක් අපත යනවා. එකක් සත්තු කාලා යනවා. එහෙම නැත්නම් ගස්යට වැටලා යනවා. සහ මේක කඩන්න මිනිස්සු නැතිකමක් එක පැත්තකින් තියෙනවා. එතකොට මේ නිසාම මට තියෙන සම්බන්ධකම් උඩ මොකද මාව බෞද්ධයක් අද ලංකාවේ අය දන්නවා. මට තියෙන සම්බන්ධකම් උඩ විශේෂයෙන්ම දැන් මේ මම ඉන්නේ පානදුර වාද්‍ය ප්‍රදේශයේ මිල්ලනිය පරගස්තොට එහෙම නැත්නම් මේ පානදුරාවට ප්‍රදේශවල වලින් එහෙම නැත්නම් කලුතර මතුගම අගලවත්ත ගුලාසිංහ වල පානදුර මේ වගේ ප්‍රදේශවල වලින් මට පොස් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් ඊට වඩා එහාට කතා කරලා ඒ ප්‍රදේශවල වල අපිට පොස් කියන පුරද පහුගිය දවස්වල මට කුරුණෑගල කුලියාපිටිය ප්‍රදේශයේ කොස් ගෙනාවා. කොස් වල කීපයක් ආවා කුලියාපිටියේ. මොකද ඒ කොස් වල තියෙන විශේෂත්වයක්. ඒක නිසා මම මේ පැත්තෙන් ගෙන්න ගත්තා. මගේ යම් යම් කෑම හදන්න එක එක ප්‍රදේශවල වලින් මාරු කරලා අපි ගෙන්න ගන්නවා ඒ විදිහට. ඇත්තටම හොඳ අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙනවා. මම අර කිව්වේ බිලියන 26ක් වාර්ෂික බලය. ඉතින් අපේ රටේ තවත් කොස්ගස් තියෙන අපේ ප්‍රේක්ෂකයෝ බලාගෙන නැති මේ වැඩසටහන. ඉතින් ඔයාලටත් පුළුවන් ලලිත් මහත්මයා වෙත ඔබගේ ශාකය සපයන්න. තවත් මේ රටෙන් යන අපනයන භෝගයකට දිනුවක් දෙන්න. ඉතින් අපි දන්නවා ලලිත් මහත්මයා තේ කියන්නේ අපේ රටේ අපනයන භෝගයක්. මේ විශාල වශයෙන් බෙදලා තියෙන අපනයන භෝගයක්. ඉතින් කොස්ගහ මේ විදිහට අපිට අපනයන භෝගයක් විදිහට අපනයන ශාකයෙන් ලැබෙන නිෂ්පාදනයක් විදිහට දිනු කරන්න පුළුවන්ද? ඔබට විශ්වාසයක් තියෙනවද ඒක? පැහැදිලිවම පුළුවන්. මොකද ලංකාවේ කොස් වවනවා නම් කොස්ගස් දැන් පෞද්ගලික රජයන් වලින් යම් යම් දේශපාලකයන් පෙළ ලක්ෂය 50 50000 ලක්ෂ 5 ආදී විදිහට වවන්න ලෑස්ති කරා. මම කියන්නේ අතරම කොස් වලින් කොස් ගහකට විශාල ප්‍රමාණයක් පළහට ගන්නවා. ඒකට සෑම අවුරුද්දකම කන්න දෙකකට කොස් ලැබෙනවා. ඉතින් මේවා වලින් අපිට යම් යම් දේවල් අග එකතු කරලා කොස් ගෙඩියට අග එකතු කරපු කෑම වර්ග හදලා අපිට පුළුවන් මේවා විදේශ රටවල් වලට යවන්න. මොකද අපේ ලංකාවේ ඉන්න පුරවැසියන් යම් යම් රටවල් වල රැකියාවන් වල නියුතු වෙලා ඉන්න නැත්නම් අධ්‍යාපන කටයුතු වලට වෙලා ගිහිල්ලා ඉන්නවා. ඒත් ඔවුන් හරි ආසයි ලංකාවේ මේ කොස් කන්න. මොකද වෙන රටවල් වල මේ වගේ හොඳ කොස් නැහැ. ඉතින් ඒ නිසා එතකොට අපේ රටටයි මේ විදේශ විනිමය ගලාගෙන එන්නේ. ඉතින් අපි දන්නවා ඉස්සර අපේ රටේ ඉන්න රජවරු දුටුගැමුණු රජතුමාලා පරාක්‍රමබාහු රජතුමා මේගොල්ලෝ මේ රටේ මේ මෙච්චර දේවල් කරන්නේ කියන්නේ කලාව පැත්තෙන් ඒ වගේම වාරිමාර්ග මේ සියලුම දේවල් රටේ සිද්ධ කරන්න ඔවුන් කෑවේ පිටි සහිත ආහාර කියලා රටින් ගෙන ආපු ආහාර නෙමෙයි ලංකාවෙන් බැවෙන දේවල්. ඉතින් අපිත් කියන්නේ අපිට පුළුවන් නම් මේ ලංකාවේ ලැබෙන දේවල්ම කන්න. ඒ කියන්නේ ලංකාවේ ලැබෙන දේවල් වලට අගයක් එකතු කරන්න. ඉතින් අපිට පුළුවන් රටක් විදිහට මේ ඉන්න තැනින් තව ටිකක් ඉස්සරහට යන්න. ඔව්. ඒකට හොඳම නිදර්ශනය තමයි කොස් කාලා තමයි එදා ඉතිහාසයේ කාන්තාවකට අපේ ආච්චිලට එහෙම නැත්නම් මේ මුත්ත ආච්චිලා කියන પરම්පරාව ඒ මට්ටමේ හිටියේ ළමයි ගහුවොත් එම 10යි 12යි. ඒ කාලේ චයිනීස් කඩ තිබුණේ නැහැ. එහෙම නැත්නම් වෙනත් ඔය එක එක රසකාරක කෑම වර්ග තිබුණේ නැහැ. කෑම පැකට් වර්ග තිබුණේ නැහැ. ඒ අය කෑවේ කොස් ටිකක් අම්බගෙන මඤ්ඤොක්ක ටිකක් අම්බගෙන අල ගෙඩියක් අම්බගෙන බතල ගෙඩියක් අම්බගෙන කෑවේ. එතකොට ඒ කාලා තමයි විශාල දරු ප්‍රමාණයක් හිටියේ. ඒ වගේම විශේෂම දේ තමයි ඒ දරුවන්ට කිසිම ලෙඩක් නැහැ. අද ඉන්න ඉපදෙන්න ඉන්න දරුවටත් ලෙඩ. ඇයි? අම්මා කන්නේවා. ඒක නිසා තමුන්ගේ කුසේ ඉන්න දරුවට මේ දේවල් වෙනවා. ඒකයි වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම. ඉතින් අපි දන්නවා මේ කොස්යාකෙන් ගොඩක් දේවල් ලලිත් මහත්මයා නිෂ්පාදනය කරන්න පුළුවන්. ඇත්තටම මමත් පුදුම වුණා මේ මෙතන මේ ඔබතුමාගේ ආයතනයට ආවට පස්සේ ඔබතුමා මේක නිෂ්පාදනය කරන දේවල් දැකලා. ඉතින් ඇත්තටම කෙනෙක්ට හිතන්න බෑ ඔබතුමා මේ වගේ දේවල් නිෂ්පාදනය කරා කියලා. අපි ප්‍රේක්ෂකයන්ට කියමු ඔබතුමාගේ නිෂ්පාදන කොහොමද කියලා සිද්ධ වෙන්නේ. ඇත්තටම අපි දරුවෙක් මවකගේ කුසට ආපු දවසේ ඉඳලා දරුවාට පෝෂණය සඳහාම අපි පුලිම පටන් අරගෙන තියෙනවා කොස් පෝෂක. අපි කොස් පෝෂකයක් හදලා නිර්මාණය කරලා තියෙනවා. ඒකෙන් පුළුවන් තමුන්ගේ අම්මට එහෙම නැත්නම් මේ කුසේ ඉන්න දරුවට ඊට පස්සේ දරුවා ඉතුරුනාට පස්සේ පෝෂ්‍යදායී ආහාරයක් විදිහට මේක තියෙනවා. ඊළඟට
අපි නව නිෂ්පාදනයක් කරගෙන යනවා කොස් වලින් අර සෙල්ලක් එකක් විදියට බිස්කට් එකක් අපි හදන්න අර නිර්මාණය කරගෙන යනවා මේ දවස්වල. අපි ඒක ඉදිරියේදී ඒක බලාපොරොත්තු වෙනවා ඒක පාරිභෝගිකයන්ට එලි කරන්න. ඒ වගේම තමයි ඊට පස්සේ අපිට පුළුවන් කොස් වලින් සියලුම කෑම හදන්න. ඔය තියෙන කට්ට සම්බොල් කියන විදියට. එහෙම නැත්නම් කොස් වලින් ලුණු මිරිස් එකක් අපිට හදන්න පුළුවන්. කොස් වලින් චට්නි අපිට හදන්න පුළුවන්. දියවැඩියා රෝගීන්ට කොස් වලින් කොස්තලු පානය අපිට හදලා තියෙනවා අපි. ඒක පුළුවන් දියවැඩියා රෝගීන්ට පානය කරන්න. ඒ වගේම පුළුවන් කොස් වලින් අපි අග්ගල හදලා තියෙනවා. කොස් වලින් හැලප හදලා තියෙනවා. හරිද? මේ ආදී විදියට විශාල කැම්ප් ප්‍රෝණ 294ක් කිව්වහම විශාල ප්‍රමාණයක්. ඉතින් අවසානයේ අපි කොස් වලින් කිරිපිටිත් අපි නිෂ්පාදනය කරා. ඒවා අපි අනාගතයේදී අපි බලාපොරොත්තු වෙනවා මේවා ඉදිරිපත් කරන්න. ඒ වගේම තමයි පොල් කිරි වෙනුවට විශේෂිතම දෙයක්. පොල් කිරි වෙනුවට මොකද පොල් කිරි කියන්නේ අද කොලෙස්ටරෝල් කියලා කියනවා. ඒකට හේතුව තමයි බ්ලෙන්ඩර් එකට දාලානේ පවුඩර් කරලා නේ අපි මේක මේ බ්ලෙන්ඩ් කරලානේ ගන්නෙ. ඉතින් එතකොට අර ඉස්සර නම් එහෙම නෙමෙයි අපේ කාන්තාව කරේ. ඉස්සර මේ මැටි කෝප් එක තියලා අතින් මිරිකල තමයි පොල් කිරි ටික ගත්තේ. නමුත් අද තාක්ෂණය දියුණු නිසා අද වෙන පැත්තකට ගිහලා තියෙනවා. ඒ නිසා කොලෙස්ටරෝල් ගතිය වැඩි නිසා වෙන්න අපි විශේෂිතන දෙයක් අපි නිෂ්පාදනය කරා. ඒක තමයි කොස් ඇට වලින් අපි පොල් කිරි නිෂ්පාදනය කරන මට්ටමට හදලා තියෙනවා. විශේෂිත ලංකාවේ කොස් ඇට වර්ගයක් තියෙනවා. ඒ කොස් ඇට වලින් ඕනෑම ව්‍යංජනයක් තිත්තයි කියන කරවිල පවා උයන්න පුළුවන්. මේකෙන් ඉතාමත් රසවත්ව උයන්න පුළුවන්. මේ තියෙන්නේ කොස් ඇටෙන් අපි නිෂ්පාදනය කරන දෙයක්. ඒ මාකට් එකේ තියෙනවා යම් මුරුක්කු වර්ග. මේවා හදලා තියෙන්නේ පාම් පිටි වලින් ප්ලාස්ටික් බෝතල් දාලායි කියලා තියෙනවා කීක විදිහට. නමුත් මේක අපි හදලා තියෙන්නේ කොස් ඇට පිටි වලින් තමයි මේක අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මුරුක්කු එක. මේක චූටිම දරුවා. මාස 7ක 8ක දරුවෙකුට උනත් දෙන්න පුළුවන්. වයෝවෘද්ධ කෙනෙකුට කන්න පුළුවන්. තාමත් ප්‍රමණීතව මේක අපි නිෂ්පාදනය කරලා තියෙනවා කිසිම කිමිකල් එකක් නැතුව. ඊළඟට තියෙනවා අපි ළඟ කොස් වලින් චිප්ස් එකක්. මේක බැදි කොස් එකක්. මේක ඕනම කෙනෙකුට රසවත්ව මේක කැමරට ගන්න පුළුවන්. මේකට මොනවාක්වත් දෙයක් කරන්නේ නැහැ. මේක අපි කොස් බැදලා මේක තියෙන ෆ්‍රයි කරලා තියෙන්නේ. මේක කැමරට ගන්න පුළුවන්. ඊළඟට තිබෙනවා අපි ළඟ කොස් වලින් ලුණු මිරිස් එකක්. එතන කොස් chili paste එක. හැබැයි වෙන chili paste වල තියෙනවා පූනිස්සෝ අරමුණු දාලා. නමුත් අපේ වල මේක කිසිම එකක් දාලා නැහැ. මේක අපි vegetarian විදිහට මම අර කලින් කිව්වා වගේ අපි හදලා තියෙන්නේ. මේක කොස් වලින් තමයි අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක තියෙනවා සයිසස් කීප එකකින් අපි නිෂ්පාදනය තියෙනවා. ඊළඟට කොස් වලින් පෝෂ එක. මම අර කිව්වා පුංචි දරුවන්ට ඉපදෙන්න ඉන්න දරුවට ඊට පස්සේ අම්මා කෙනෙක් ඉන්නවා නම් ඒ අම්මා දරුවට කිරි දෙන අම්මා කෙනෙක් නම් එහෙම නැත්නම් බබෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් එහෙම නැත්නම් වයෝවෘද්ධ කෙනෙක් ඕනම කෙනෙකුට ලොකු පොඩි කාටත් මේ කොස් පෝෂකකින් මේක සාමාන්‍ය පෝෂ හදන විදිහට හදන්න තියෙන්නේ. ඒ හදලා මේක පරිභෝජනයට ගන්න පුළුවන්. ඒ වගේම කොස් අග්ගල. කොස් වලින් අපි අග්ගල එකක් නිෂ්පාදනය කරලා තියෙනවා. මේකෙන් අපි මේක තියෙනවා මේක හදන ආකාරය අපි මේක පිටිපස්සේ අපි සඳහන් කරලා තියෙනවා. ඕනම කෙනෙකුට මේක අපිට හදාගෙන කන්න පුළුවන්. කොස් වලින් අපි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ කොස් අග්ගල. ඊට පස්සේ තියෙනවා කොස් වලින් දැන් අත්‍තරම අද පොල්කිරි රකුසෙක් විදියට තමයි දකින්නේ. හේතුව බ්ලෙන්ඩර් කරන නිසා මේකෙදි තියෙනවා පොල්කිරි වලට විශේෂිතම දෙයක් විදියට අපි විශේෂිත කොස් ඇට වර්ගයක් තමයි මේකට යොදාගෙන තියෙන්නේ. මේ කොස් ඇට වර්ගයෙන් අපිට පුළුවන් ඕනෑම ව්‍යංජනයක් ඉතාමත් රසවත් විදිහට පිස ගන්න අපිට ඔය කියන තක් මේ කරවිල වගේ දෙයක්. එහෙම නැත්නම් අල, එහෙම නැත්නම් කැරට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිපිඤ්ඤා වෙන්න පුළුවන්. වෙන ඕන පතෝල වෙන්න පුළුවන්. වැටකොළ වෙන්න පුළුවන්. මෑකරල් වෙන්න පුළුවන්. මේ ඕනෑම දෙයක් අපිට රසවත් මේක යොදාගෙන නිෂ්පාදනය කරන්න පුළුවන්. පීරිසි කෝප් එකට තේ හැඳි කාමාරක් දී කරන්නයි තියෙන්නේ. වතුර පීරිසි කෝප් එකට තේ හැඳි කාමාරක් දී කරන්නයි තියෙන්නේ. ඒක හදන හැටි අපි මේක පිටපස්ස සඳහන් කරලා තියෙනවා. ඊළඟට තියෙනවා අපේ නිෂ්පාදන අතර තව කීපයක් තමයි අපේ ඖෂධීය පානය. මේක ඇත්තටම දේශීය සහල් වර්ග 4කින් අපි නිෂ්පාදනය කරන්නේ. මේක තියෙන්නේ මේකේ වටිනාකම කොලෙස්ටරෝල්, දියවැඩියාව සහ ප්‍රෙෂර්. මම නම් කියන්නේ සල්ලි ලෙඩ කියලා වෙනවලු. මේකෙන් තමයි මේක නිෂ්පාදනය කරන්නේ. මේවා කරලා තියෙනවා. මේක අපි හදන ආකාරය තියෙනවා පිටිපස්සේ සඳහන් කරලා.
මේක ඕනම කෙනෙකුට හදාගෙන කොන්න පුළුවන්. ඒ වගේම තමයි මේක පෞගේ දවස්වල විශාල ඉල්ලුමක් තිබිච්ච දෙයක්. මොකද හේතුව රටේ වෛද්‍යවරුන් පවා කිව්වා අපි මේක තමත් වටින දෙයක්. අපි කොරියන්ඩර් පවුඩර් එක කියන්නේ කොත්තමල්ලි පිටි බෙහෙත් ඉඟුරුත් එක්ක අපි හදලා තියෙන පවුඩර් එකක්. මේක තේ ආකාරයට හදලා බොන්න තියෙන්නේ. තේ විදිහට හදලා මේක බොන්න තියෙන්නේ. මේකෙන් තමයි ඇඟේ ප්‍රතිශක්තිකරණය මේ කොරෝනා වෛරසයට වටින දෙයක් මේක. ඇඟේ ප්‍රතිශක්තිකරණය තියෙනවා නම් තමුන්ගේ ඇඟේ තමුන්ට අහන්න අයගෙන් ඒ විෂ බීජයන් තමුන්ගේ ශරීරයට ග්‍රහණය වෙන්නේ නැති භාවයක් තමයි වෛද්‍යවරුන් කියන්නේ තමුන්ගේ ඇඟේ ප්‍රතිශක්තිකරණය තියෙනවා. ඒක නිසා අපි මේක මෙට ගොඩක් කල් තමයි අපි මේක නිෂ්පාදනය කරපු දෙයක්. මේක අපි ළඟ තියෙනවා. ඊට අමතරව අපි ළඟ තියෙනවා පොස් වලින් චට්නි වර්ග, ඊළඟට කොහිල වලින් චට්නි හදලා තියෙනවා අපි. ඊළඟට කෙසෙල් මුව වලින් චට්නි තියෙනවා. මේ වගේ විදිහට දේශීය දේවල් අපි රාශියක් අපි හදලා තියෙනවා. ඊළඟට ඇඹරෙල්ලා සහ අඹ වලින් අපි නිෂ්පාදනයන් අපි රාශියක් අපි හදලා තියෙනවා. ඒ වගේම තමයි අපේ නව නිෂ්පාදනයක් තිබෙනවා කොස්මාමාගේ ලෝකයෙන් තමයි අපි මේවා යන්නේ. ඊට අමතරව අපි මුළුතැන්ගි රසය ගුණය සුවඳ කොස්මාමා ප්‍රොඩක්ට් කියලා අපේ මුළුතැන්ගේ මිරිස් කුඩු තුන පහ කුඩු වැදතු කුඩු ලුණු කුඩු මේ ආදී විදිහට සියලුම දේවල් අපි ඉස්සරහට අපි නිෂ්පාදනය කරනවා අපේ ආයතනය තුලින් අපේ පාරිභෝගික ජනතාවට. ඉතින් ලලිත් මහත්මයා අපි දන්නවා මේ වගේ නිෂ්පාදන ගොඩක් ව්‍යාපාරිකයෙක් විදිහට ඔබතුමා එළියට දාද්දි ඔබතුමාට යම්කිසි තත්ත්ව සහතිකයක් අවශ්‍ය වුණාද මේ දේවල් වෙළඳපොළ නිකුත් කරන්න? ඒ කියන්නේ අපි දන්නවා ඔබතුමාගේ නිෂ්පාදන රසක් අද වෙළඳපොළේ තියෙනවා. යම්කිසි තත්ත්ව සහතිකයක් අවශ්‍ය වුණාද මේක මේ තත්ත්වෙන් අපි නිකුත් කරන්න කියලා පාරිභෝගිකයට ඉදිරිපත් කරන්න? ඔව්, දැන් ඇත්තටම අපි මුල්ම අධීරයෙන් අපිට එහෙම එකක් තිබුණේ නැහැ. පසු කාලීනව අපි GMP තත්ත්ව සහතිකය good manufacturing process කියන එකනේ යහපත් සෞඛ්‍ය ප්‍රතිපාටිය කියන මට්ටමට අපේ සෞඛ්‍ය ආරක්ෂිතව තමයි අපේ ආහාර නිෂ්පාදනය වෙන්නේ. ඒට හේතුව මොකද අපි පාරිභෝගිකයන්ට දෙන්නේ මේක ආහාරයක් විදියට. නිසා අපි තමත්ම යහපත් මට්ටමේ නිවැරදි මට්ටමේ අපි මේක නිෂ්පාදනය කරලා තියෙනවා. අපි GMP තත්ත්ව සාධකයෙන් පිටුම් ලැබපු ආයතනය. ඔව්, අපි දන්නවා ඉතින් මේ වගේ නිෂ්පාදන එනවත් එක්කම අපේ පාරිභෝගිකයන්ට පුළුවන් ලංකාවේ දෙයක් තව දුරටත් ඒ කියන්නේ ව්‍යවසායයක් විදිහට ඔබතුමාට අතහිත දෙන්න. ඉතින් ඔබතුමා මේ වෙද්දී ලබාගෙන තිබෙන ජයග්‍රහණ මොනවද ව්‍යවසායයක් විදිහට? අතරම 2018 අවුරුද්දේ කළුතර දිස්ත්‍රික්කයේ සමෘද්ධි අභිමානී දෙවන ස්ථානය හිමි කරගත්තා. ඒ වසරේම අගභාගයේදී 2018 කළුතර දිස්ත්‍රික්කයේ හොඳම ව්‍යවසායකට හිමි සම්මානය හිමි කරගත්තා. ඊළඟට 2019 අවුරුද්දේ බස්නාහිර පළාතේ රන් සම්මානයෙන් පිදුම් ලැබුවා අපි. මොකද ඒක ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියෙන් තමයි ඒ තරඟය පැවැත්වුවේ. ඒකදී බස්නාහිර පළාතේ රන් සම්මානය ගන්නවා කියන්නේ ඉතාමත් අමාරු වැඩක්. ඒකත් අපි රන් සම්මානය අරගත්තා. ඒ වගේ ජයග්‍රහණ කීපයක් අපි ලබා ගත්තා.
මම මේ ව්‍යාපාරය මෙතනට ගෙනියනවා කියන එක. ඇත්තටම අපේ රට මේ හොඳ සෞභාග්‍යමත් රටක්. එතකොට වෙන රටවල් එක්ක බලනකොට ඇත්තට මේ පෞද්ගලික දවස්වල කොරෝනා ප්‍රශ්නේනුත් අපේ රටේ තිබිච්ච වටිනාකම කාටත් තේරුණා. නිසා මට අවශ්‍යතාවය තියෙන්නේ මේ අපේ රටේ තියෙන මේ කොස් ගහට කරන්න පුළුවන් උපරිම වටිනාකම ලබා දීලා අපේ රටට විදේශ විනිමය ගේන්න මේ ජාත්‍යන්තරයට ගෙනියන්න. ගෙනීමෙන් අපේ රටට විදේශ විනිමය ලැබෙනවා. ඒ වගේම විශාල රැකියාව ප්‍රමාණයක් මට උත්පාදනය කරන්න. මොකද මේ රටේ දලදේශීය නිෂ්පාදනය, ඒ වගේම දලදේශීය ආදායමට රටේ ආර්ථිකයට යම්කිසි තල්ලුවක් කරන්න පුළුවන්. මම හිතන්නේ ඒක තමයි පුරවැසියෙක් විදිහට කරන්න පුළුවන් ලොකුම යුතුයකම සහ මගේ මාතෘභූමියට කරන යුතුයකමක් විදිහට තමයි මම දකින්නේ. ඔබතුමාගෙන් වැදගත් කාරණයක් කියවුණා. ඒ කියන්නේ රටේ තරුණයන්ට, ඒ කියන්නේ රටේ පුරවැසියන්ට ඔබතුමාගෙන් යම්කිසි රැකියා ප්‍රමාණයක් ලැබෙනවා නම් රටේ තියෙන විරකියාව යම්කිසි ප්‍රමාණයකින් අඩු වෙනවා. ඉතින් මේ ව්‍යාපාරය තව තවත් ශක්තිමත් වුණොත් ලංකාවෙන් පිටරට යවන මේ නිෂ්පාදනත් එක්ක අපේ රටේ පුද්ගලයන්ටම ඔබතුමාගෙන් රැකියා ප්‍රමාණයක් ලැබෙනවා. ඉතින් ඔබතුමා දකින්නේ කොහොමද රජයෙන් කොයි වගේ විදිහට උදව් කරන්නේ? ඒ කියන්නේ නව ව්‍යවසායිකයන්. අතරම ඒක කනගාටු කියන්නේ දැන් මට ඇත්තටම මේ සඳහා මම රජයන්ගෙන් ඉල්ලා හිටින්නේ මුදල් නෙමෙයි. ඇත්තටම මේක බලාගෙන ඉන්න කෙනෙක්ගෙන් මම ඉල්ලන්නේ මට අදාළ යන්ත්‍රෝපකරණ. ඒ යන්ත්‍රෝපකරණ ලබා දුන්නොත් මට පුළුවන් මේක විශාල ප්‍රමාණයක්, මොකද දැනටත් රටවල් 10කින් 12කින් ඉල්ලලා තියෙනවා. ඒ ඉල්ලන ප්‍රමාණය මට දෙන්න බෑ. දෙන්න බැරි හේතුවක් විදිහට මම දකින්නේ මට තියෙන අඩුපාඩුව තමයි අදාළ යන්ත්‍රෝපකරණ නොමැතිකම. මොකද මේවා මිනිස් ශ්‍රමයෙන්ම පමණයි කරන්නේ. එතකොට මිනිස්සුෙකුට දිනකට කරන්න පුළුවන් යම්කිසි කාලවකවානුවක් තුළ යම්කිසි ප්‍රමාණයක් කරන්න පුළුවන් ප්‍රමාණය ඉතාමත් අඩුයි. මොකද කොස්ගෙඩි 4යි දවසකට සුද්ධ කරලා කපන්න පුළුවන් කෙනෙකුට. අය 8මාරක කාලයක් වැඩ කරන මිනිස්සුෙකුට කොස්ගෙඩි 4ක් උපරිම 5. එතකොට කොස්ගෙඩි 100ක් වුණොත් එහෙම කොහමද? ඒතර මිනිස්සු 20ක් ඕනේ. ඊට වඩා ලේසි අපිට යන්ත්‍රෝපකරණ මාර්ගයක් තියෙනවා නම් මේක ඉක්මනින් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ නිෂ්පාදනයන් වසවිස නැතුව මේ පාරිභෝගිකයන්ට දෙන්න තමයි මගේ ලොකුම උවමනාව. මොකද හේතුව අද වසවිස වලට ගොදුරු වෙච්ච සමාජයක අපේ නිෂ්පාදන වලට ලොකුම ඉල්ලුම තියෙන්නේ අපේ නිෂ්පාදන සියල්ලම නිර්මාංශී. මස් මාංශ නැතුව තමයි උඹල කඩවක්වත් නැහැ. මේ ඒ විදිහට තමයි අපේ ආහාර නිෂ්පාදනය වෙන්නේ. මොකද සියල්ලම වෙජිටේරියන් කෑම. එතකොට වෙජිටේරියන් වල ඉතාමත් රසයි. මොකද ඒකට හේතුව අපි ලංකාවේ දේශීය කුළුබඩු අපේම තියෙන කුළුබඩු සෙට් එක තමයි අපි එකතු කරලා තියෙන්නේ. ඒක විශේෂ දෙයක්. ඒ විදිහට නිර්මාණය කරලා තමයි අපි නිෂ්පාදනය කරන්නේ. ඉතින් වසවිස නැති කෑම තමයි අපේ පාරිභෝගිකයන්ට දෙන්න අපි හෙට දවසෙත් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ පාරිභෝගිකයන් කැමති ඇති ඔබතුමාගේ නිෂ්පාදන කොහෙන්ද ලබා ගන්න පුළුවන් කියලා දැනගන්න. ඒක ගැන මතක් කරන්න. ඒ ගැන මතක් කරනවා ලංකාවේ ඇත්තටම ඩේවිඩ් පීරිස් ග්ලෝබල් වෙන්චර්ස් කියන ආයතනය. කියන්නේ ඩේවිඩ් පීරිස් මොඩ් සමාගමට අනුබද්ධව තියෙන ආයතනය. ඒ ආයතනයේ ශාඛාවන් මම හිතන්නේ 40 ගණක් මේ පහුගිය දවස්වල ව්‍යාප්ත වුණා. ඒ සියලුම ආයතනයේ ශාඛාන් වල මගේ නිෂ්පාදන තියෙනවා. ඊට අමතරව තියෙනවා ඔන්ලයින් මාකටිං කීපයක්. herbal.lk කියන ආයතනය, එහෙම නැත්නම් දොරකොඩ කියන ආයතනය, එහෙම නැත්නම් යමම්බණ්ඩෝ කියන වෙබ්සයිට් එක මේ ඒ වගේ ආයතන වලින් තමයි මේක කරන්න තියෙන්නේ. ඒ ආයතන වලට කතා කිරීමෙන් මේක ලබා ගන්න පුළුවන් ඔන්ලයින් මාර්ගයෙන්. අපි දන්නවා ඔබතුමා මේ කුෂ්ඨාග සම්බන්ධ නිෂ්පාදන අපනයනය කිරීම සම්බන්ධයෙන් නියැලිලා ඉන්නවා කියලා. ඉතින් කොහොමද මේ අපනයනය ඔබතුමා සිදු කරන්නේ? කොයි වගේ රටවල් වලද? ඇත්තටම මම ඩිරෙක්ට් යවන්නේ නැහැ. යවන අය ඉන්නවනේ. ඒ අය මගේ නිෂ්පාදන අරගෙන යනවා වෙන රටවල් වලට. ඒ වගේම තමයි අපේ ලංකාවේ ඉන්න අය ලාංකිකයින් වෙන රටවල් වල අද රැකියාවල් වල නියුතුලා ඉන්න නැත්නම් පුරවැසිභාවය අරගෙන ඒ රටවල් වල ඉන්නවා. එහෙම අය මගෙන් ඕඩර්ස් ඉල්ලලා තියෙනවා, ඕඩර් කරලා තියෙනවා. ඒ අයට මම කුරියර් හරහා මම එහෙම යවන ක්‍රමවේදයන් තියෙනවා. ඉතින් විදේශිකයන් සම්බන්ධයෙන් ඔබතුමාට මේ නිෂ්පාදන විකුත් කිරීම කොයි වගේ ප්‍රමාණයකින් සිදු වෙන්නේ? කියන්නේ ලංකාවට පැමිණෙන විදේශිකයන් ඔබතුමාගේ නිෂ්පාදන
විඳලා තියෙනවද? ඔව් ඇත්තටම ලංකාවට පැමිණෙන අපේ රටේ සිරිනර මන්නේ විදේශිකයෝ කියලා කිව්වම නිවැරදි. එහෙම අය ඇත්තට විශේෂයෙන්ම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඒ වගේ ස්ථානවල වලදී එක්සිබිෂන් පවත්වන සෑම මොහොතකම මගේ ළඟට ඇවිල්ලා මගේ නිෂ්පාදන ගොඩක් වෙලාවට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ලලිත් මහත්මයා අපි දැනගන්න කැමති මේ රටේ ගොඩක් තරුණ ව්‍යවසායකයෝ ඉන්නවා අද උඩට එන්න බලාගෙන. ඉතින් ඔවුන්ට ඔබතුමා වගේ ඒ කියන්නේ ඔබතුමා සාමාන්‍යයෙන් දැන් ව්‍යවසායක විදිහට ඔබතුමාට යම්කිසි පරණ දැනුමක් තියෙන ක්ෂේත්‍ර පිළිබඳව. ඉතින් ඔවුන්ට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? සමහර අය ඇති ව්‍යාපාරයක් පටන් ගන්න කැමති. නමුත් ඔවුන්ගේ ප්‍රාග්ධනය යොදවන්නේ කොහොමද? Tamanට ව්‍යාපාරය සිදු කරන්න ගැනුම්කරුවන් ඒ වගේ ප්‍රශ්න උන්ට තියෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්න වලට විසඳුමක් විදිහට ඔබතුමා දකින්නේ කොහොමද? ඇත්තටම මෙහෙමයි. තමුන්ට පළවෙනි දේ තමයි ලංකාවේ පුරවැසියෙක් විදිහට මම ඕනම කෙනෙකුට කියන්නේ දෙපයින් නැගිටින්න. ඒ කියන්නේ හේතුව රැකියාවක්ම කරන්න ඕනයි කියලා නෑ. මම රැකියාවල් 21ක් කරා මගේ ජීවිතේ. ඒතර රැකියාවල් 21කට මම තිත තියලා තමයි මේ මීට අවුරුදු 4මාරකට පමණ කාලයකට ඉඳිදී මම මේ සඳහා යොමු වුණේ. ඒතරම දැනන්ත ගමනක් මම ඇවිල්ලා තියෙනවා. මාස 54යි මගේ ව්‍යාපාරයට. එතකොට මම කියන්නේ කෙනෙකුට උවමනාවක්, ආසාවක්, උනන්දුවක්, කැපකිරීම මෙන්න මේ කියන වචනවල තියෙන ලොකු අර්ථයක්. මෙන්න මේ ටික කරන්න පුළුවන් නම් ඕනම කෙනෙකුට පුළුවන් තමුන්ට ව්‍යාපාරයක් ආරම්භ කරන්න ව්‍යවසායකයෙක් වෙන්න. හැබැයි තමුන් කරන දේ නිවැරදි දෙයක් වෙන්න ඕන. රටට යහපත්, සමාජයට යහපත්, ගුණදායී දෙයක් වෙන්න ඕන. එහෙම වුණොත් සමාජය රටත් තමුන් පිළිගන්නවා. ඉතින් අපි දන්නවා අනිවාර්යෙන් හොඳ දෙයක් ලැබුණොත් හොඳ ඵලයක් නෙලා ගන්න පුළුවන්. ඉතින් මේ කොෂ්ෂාකෙන් මේ කරන නිෂ්පාදනයත් එක්ක ඔබතුමාට දුර ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඔබතුමාට ලංකා බිස්නස් සපෝට් YouTube channel එකෙන් සුබපතන ඔබතුමාගේ ඉදිරි අනාගතය සඳහා. ඉතින් ඔබතුමාට වචනයක් කියන්න පුළුවන්ද මේ YouTube channel වලින් මේ වගේ තරුණ වගේම ව්‍යවසායකයන් ඉන්නවා ලංකාවේ ඉදිරියට බලාගෙන ඉන්න මේගොල්ලෝ දිරිමත් කරන්න මේ කරන වැඩසටහන කොයි වගේ ආකාරයකට බලපන්නේ රටේ පාරිභෝගික ජනතාවට? ඇත්තටම මම හරි අගය කරනවා මට මාධ්‍යවේදීන්, විද්‍යුත් මුද්‍රිත ගුවන්විදුලි මාධ්‍ය ඒ වගේ මාධ්‍යවේදීන් සෑහෙන්න මගේ පස්සෙන් ඇවිල්ලා මාව ප්‍රසිද්ධියට පත් කරා. ඒ වගේම විශේෂයෙන් ඔබතුමාලා වගේ YouTube channel කරන අය හරිද? දැන් බිස්නස් සපෝට් ඔබතුමාලාගේ YouTube channel එක. අතරම වටින දෙයක් කරන්නේ අපි වගේ ව්‍යවසායකයෝ හොයාගෙන ඇවිල්ලා ඒ අයගේ අදහස, ඒ අය කොහොමද මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරේ, මොනවා වගේ ගැටලු තිබුණාද, අද කොහොමද මාකට් එක, මේ කියන දේවල් ලෝකයට, රටට, ජනතාවට මේවා එලි කරන එක ඔබ ගන්න ලොකු උනන්දුවක් උත්සාහයක්. ඒ නිසා මම ඇත්තටම පෞද්ගලිකවත් මගේ ආයතනයේ විදිහටත් මම ඔයගොල්ලන්ට ඔබ ආයතනයට ඔබතුමාට මගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න ලබනවා. ඉතින් ඒ වගේම අපි සාර්ථක ව්‍යවසායකයෙක් විදිහට අද ලංකාවේ කීර්ති නාමයක් දිනාගෙන ඉන්න ඔබතුමාට ඉතින් සර්ව ප්‍රකාරයෙන්ම ඔබතුමාගේ ව්‍යාපාර සාර්ථක වෙන්න කියලා සුබ පතනවා. ඒ වගේම තවත් පුංචි දෙයක් ඔයගොල්ලන්ට මතක් කරන්න කැමතියි. මෙහෙම කතාවක් තියෙනවා. එක දවසක් වඳුරෙක්ට දෙනවා සල්ලි කෙසෙල් ගෙඩියක. ඉතින් මේ වඳුර මොකද තෝරගන්නේ? වඳුර තෝරගන්නේ කෙසෙල් ගෙඩිය. වඳුරා සල්ලි තෝරගන්නේ නැහැ. මොකද සල්ලි තෝරගත්තරන් වඳුරා ඒ සල්ලි වලින් කෙසෙල් ගෙඩි ගොඩක් ගන්න පුළුවන්. ඉතින් මේ න්‍යායම ව්‍යාපාර වලට අපි ආදේශ කරගන්න ඕන. යම් කිසි කෙනෙකුට රැකියාවක් කරන්න පුළුවන්. ඒකෙන් හම්බෙන්නේ ඒ මුදල් පමණයි. ඒ ඔහු තෝරගන්නවා නම් ඒ මුදල් හොයාගන්න යම් කිසි ක්ෂේත්‍රයක්, යම් කිසි ව්‍යාපාරයක ඒ මුදල් හම්බ කරගන්න පුළුවන්. ඉතින් ඔහුට පුළුවන් වඩාත් පළදාවක් විදිහට ඒ දේවල් ඔහුගේ ඉලක්ක කරා යන්න. ඉතින් මේ ව්‍යාපාර ක්ෂේත්‍රය තුල ඔබත් ඔබගේ ව්‍යාපාරය පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ලලිත් මහත්මයා වගේම ඔබගේ තුල යම් කිසි අදිෂ්ඨානයක් තියෙනවා නම් ඒ දේ නැති කර ගන්න එපා. අනිවාර්යයෙන්ම ඒ සඳහා කැප වෙන්න. ඒ සඳහා ඔබගේ විශේෂ මානසික යොමු කරවන්න. ඉතින් ඔබට සාර්ථක ව්‍යාපාරයක්